SPD2 සරලව සිංහලෙන් අර්ථ දක්වන ලද පද තුන්වෙනි කොටස. Mindful Contract Administrator යටතේ SPD2 සරලව සිංහලෙන් ශ්‍රී ලාංකික ඔබට පිදෙන තිලි නෑයි මේ. අද අපි කතා කරන්න යන්නේ අර්ථ දක්වන ලද පදවල තුන්වෙනි ෆැමිලි එක ගැන. එහෙමත් නැත්නම් තුන්වෙනි පවුල ගැන. ඔයගලන්ට මතක ඇති මීට ඉහත වීඩියෝ දෙකකින් අපි කතා කරා SPD2 එකේ අර්ථ දක්වන ලද ෆැමිලිස් දෙකක් ගැන. මොනවද මේ දෙක? The contract කියන ෆැමිලි එක, ඊට අමතරව the parties and personal කියන ෆැමිලි එක. අද අපි කතා කරන්න යන්නේ තුන්වෙනි ෆැමිලි එක ගැන. මේ තුන්වෙනි ෆැමිලි එකේ විශේෂත්වයක් තියෙනවා. මේ ෆැමිලි එක විවිධාකාර වූ සමාජිකයන් කීප දෙනෙක්ගෙන් හැදිච්ච ෆැමිලි එකක්. ඒකට අපි කියනවා dates, tests, periods and completion කියලා. මෙතන attributes හතරක් තියෙනවා. මොනවද? dates, tests, periods and completion කියලා. මේ ටික ඔක්කොම අර්ථ දක්වන ලද පද 10ක් ගැන අද අපි කතා කරන්න යනවා. මොකද්ද මේ ෆැමිලි එකේ තියෙන විශේෂත්වය? තමයි මේ ෆැමිලි එකේ තමයි අපි ටයිම් එක ගැන වැඩි එම්ෆසිස් එකක්, වැඩි බරක් යොදවන්නේ. කොහොමද කොන්ට්‍රැක්ට් එකේ ටයිම් පීරියඩ් එක ඩිෆයින් වෙන්නේ? කොහොමද කොන්ට්‍රැක්ට් එකේ ටයිම් පීරියඩ් එක දිගහැරෙන්නේ? සහ ඒක අපි perform කරන විදිහට ඒ අදාළ තැන් වලට කොහොමද කොන්ට්‍රැක්ට් එක ඇප්ලයි වෙන්නේ කියලා. මුලින්ම අපි පටන් ගන්නේ බේස් ඩේට් එක කියලා. පළවෙනි සමාජිකය තමයි මේ ෆැමිලි එකේ බේස් ඩේට් කියන එක. මේ බේස් ඩේට් කියන concept එක FIDIC 1999 version එක වෙනකම් තිබුණේ නැහැ. මේ බේස් ඩේට් කියන concept එකේ තියෙන වැදගත්කම තමයි මේක. බේස් ඩේට් එක කියන එක හැමතිස්සෙම රාමුගත වෙන්නේ ටෙන්ඩර් එක ඉෂුව කරපු දවසේ ඉඳලා ටෙන්ඩර් එක සබ්මිට් කරන දවස දක්වා තියෙන කාල සීමාව ඇතුළත. මේක කන්ස්ට්‍රක්ෂන් පීරියඩ් එකකින් ඔබට ගිය දෙයක්. කන්ස්ට්‍රක්ෂන් පීරියඩ් එක ඇතුලේ තියෙන දෙයක් නෙවෙයි. නමුත් මේකේ තියෙනවා එක්තරා වැදගත්කමක්. ඔයගලන්ට මතක ඇති ඔයගලන්ගේ අත්දැකීම් අනුව ටෙන්ඩර් එකක් සබ්මිට් කරන්න යනකොට අන්තිම මොහොතේ ඔයගොල්ලෝ ඉන්නේ ලොකු ප්‍රෙෂර් එකක. ලොකු ආතතියක් තියෙනවා. අපි මේ ටෙන්ඩර් එකට අදාළ හැම ඩීටේල් එකක්ම, හැම තොරතුරක්ම හරියට කැප්චර් කරගත්තද? හරියට ග්‍රහණය කරගත්තද මේ ප්‍රයිසින් එක කරන්න කියලා. එතෙන්දී ඔයගලන්ට ටයිම් එක කියන එක ඉතාම වැදගත් වෙනවා. ඒක නිසා තමයි ගොඩක් ටෙන්ඩරර්ස්ලා ටෙන්ඩර් සබ්මිෂන් ඩේට් එක කිට්ටු කරලා එක්ස්ටෙන්ෂන් ඔෆ් ටයිම් එකක් ඉල්ලන්නේ ටෙන්ඩර් එක සබ්මිට් කරන්න. මොකද හේතුව සමහර වෙලාවට එම්ප්ලොයර් එහෙමත් නැත්නම් පොටෙන්ෂල් එම්ප්ලොයර් ටෙන්ඩර් ක්වෙරි එකකට දෙන්න පුළුවන් ආන්සර් එක පරක්කු වෙන්න පුළුවන්. ඒක ගොඩාක්ම කිට්ටුවට එන්න පුළුවන් ටෙන්ඩර් සබ්මිෂන් ඩේට් එකට. එතකොට මේක ඇෆෙක්ට් වෙනවා. කොහොමද මේක ඇෆෙක්ට් වෙන්නේ? සමහර කොන්ට්‍රැක්ටර්ස්ලට මේක ලේසි වුණාට සමහර කොන්ට්‍රැක්ටර්ස්ලට මේක ලේසි වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට අපි ගත්තොත් අපි හිතමු in-house factories තියෙන ටෙන්ඩරර්ස්ලා ඉන්නවා. in-house factories නැති ටෙන්ඩරර්ස්ලා ඉන්නවා. අපි හිතමු steel structure එකක් price කරන්න දීලා තියෙනවා මේ particular contract එක ඇතුලේ. නමුත් මේකේ ලොකු වෙනස්කමක් වෙනවා ඩිසයින් එකේ අන්තිම මොහොතේ. මොකක් හරි දෙයක් තේරුම් අරගෙන එම්ප්ලොයර්ගේ ඉන්ජිනියර් මේක වෙනස්කමක් කරන්න ඕන කියලා ඒකට අනුව ඒ වෙනස්කම කරනවා අන්තිම මොහොතේ. දැන් මෙතනදී ටෙන්ඩර්ස්ලා දෙන්නෙක් ගත්තොත් in-house steel division එකක් තියෙන ටෙන්ඩර් කෙනෙක් සහ in-house steel division එකක් නැති ටෙන්ඩර් කෙනෙක් ගත්තොත් මේ දෙන්නට මේකට රියැක්ට් කරන්න තියෙන කාල සීමාව වෙනස්. මොකද in-house steel division එකක් තියෙන කෙනෙකුට මේ තියෙන structural design එක immediately absorb කරගෙන ඒකට අනුව pricing කරන්න පුළුවන්. නමුත් වෙන කෙනෙක් මත depend වෙනවා නම්, වෙන subcontractor කෙනෙක් මත depend වෙනවා නම් තවත් tender කෙනෙක් ඒ tender එකට ටිකක් අපහසු වෙනවා මේ කියන pricing එක immediately කරන්න. ඔන්න ඔතනදි තමයි base date එකේ තියෙන වැදගත්කම එළියට එන්නේ. base date එක කියන එක define කරලා තියෙන්නේ මෙහෙම. Means the date 28 days prior to the submission of the tender. එතකොට මෙතනදී අදහස් වෙන අපි අර කියනවානේ draw a line කියලා. ටෙන්ඩර් එක සබ්මිට් කරන්න දවස් 28කට කලින් සියලුම දේවල් ෆ්‍රීස් කරන්න ඕන. මොකද ටෙන්ඩරර්ට sufficient time එකක්, ටෙන්ඩරර්ට ප්‍රමාණවත් කාල සීමාවක් තියෙන්න ඕන
ඔය කියන ටෙන්ඩර් එකේ තියෙන වෙනස්කම් ටික හරියට ග්‍රහණය කරගෙන ඒක ප්‍රයිස් කරන්න. ඒක නිසා තමයි මේ බේස් ඩේට් කියන එකේ වැදගත්කම තියෙන්නේ. නමුත් FIDIC earlier versions වල මේ බේස් ඩේට් එක කියන එක හරියට ඩිෆයින් කරලා තිබුණේ නැති නිසා සමහර තැන්වලදී ටෙන්ඩර්ස් වලට ගැටලු ඇති වුණා. මම කියන්නම් හොඳ උදාහරණයක්. අපි හිතමු ලෙජිස්ලේෂන් එකේ චේන්ජ් එකක් වෙනවා. රටේ නීතියේ වෙනසක් වෙනවා. මේ බේස් ඩේට් එකයි ටෙන්ඩර් සබ්මිෂන් ඩේට් එකයි අතරතුර. ඔයගොල්ලන්ට පේනවා මේ chart එකේ බේස් ඩේට් එකයි ටෙන්ඩර් සබ්මිෂන් එකයි අතරතුර කිසියම් කාල සීමාවක් තියෙනවා. ඇත්තටම මේ කාල සීමාව හඳුන්වන්නේ ටෙන්ඩර් මේ වෙනස්කම ටෙන්ඩර් එක සබ්මිට් කරන දවස වෙනකොට ග්‍රහණය කරගත්තේ නැහැ කියන පදනම මත. අපි අර කියන්නේ බ්ලයින්ඩ් අයි කියලා. අපි එතනින් යනකොට අපි ඒක දිහා නොබල යනවා. එක්තරා කොටසක් තියෙනවා අපි එතනින් ඒක දිහා නොබල යනවා. එහෙම දෙයක් තිබුණේ නැහැ වගේ. එතකොට මෙන්න මේ කාල සීමාව ඇතුළත ලෙජිස්ලේෂන් එකේ චේන්ජ් එකක් වුණා නම් ඒ චේන්ජ් එක කොන්ට්‍රැක්ටර්ට හෝ එහෙමත් නැත්නම් ටෙන්ඩරර්ට කැප්චර් කරන්න ඔපචුනිටි එකක් නැහැ කියලා මතේ තමයි ටෙන්ඩර් එක ප්‍රයිස් කරන්නේ. ඒක ඉතාම වැදගත් වෙනවා ඩිස්පියුට් රෙසොලූෂන් වලදී. මොකද හේතුව සමහර කොන්ට්‍රැක්ටර්ස්ලා රටේ තියෙන හැම ලෙජිස්ලේෂන් එකක්ම කියවන්න වෙලාවක් යනවා. සමහර වෙලාවට ඒක ප්‍රොමල්ගේට් කරලා ඒක ඉදිරිපත් කරන කාල සීමාව ඇතුළත ඒ ටෙන්ඩර් එක මිස් වෙන්න පුළුවන්. ඒක නිසා එතෙන්දී සාධාරණ වශයෙන් හිතලා ටෙන්ඩරර්ට ප්‍රයිස් කරන්න තියෙන හැකියාවේ සාධාරණත්වය ගැන හිතලා මේ බේස් ඩේට් කියන එක හඳුන්වලා දීලා තියෙනවා. FIDIC 1999 version එකේ අමතරව SBD2 එකෙත් මේක මේ විදිහටම තියෙනවා. මේකේ එකම වෙනස තියෙන්නේ SBD2 version එකේ අර මම කිව්වා වගේ නිවුන් සහෝදරවරුන්ගේ පොඩි වෙනස්කම් තියෙනවා. මේකෙදි කතා කරනවා bid කියලා SBD2 එකේ FIDIC 1999 version එකේ Red Book එකේ අපි කියනවා tender කියලා. ඊළඟට අපි යමු දෙවනි අර්ථ දක්වන ලද පදයට. මොකද්ද මේකෙන් කියන්නේ? commencement date. ඒක බොහොම සරලයි. ඒක තියෙන්නේ means the date notified under sub clause 8.1. එතන වරහන් ඇතුලේ තියෙනවා commencement of the works. එතන පැහැදිලිවම තේරුම් ගන්න අපි පටන් ගන්නේ commencement of the works. මේ works කියන define term එකේ තියෙන වැදගත්කම ඕකයි. මොකද හේතුව අපි works පටන් ගන්න දවසට තමයි අපි date of commencement කියලා කියන්නේ. එතකොට එතනදි තමයි අපි අදහස් කරන්නේ මේ date of commencement of the works කියලා. ඒ පටන් ගන්න දවසට තමයි අපි කියන්නේ commencement date කියලා. අපි යමු ඊළඟ definition එකට. ඒකේ කියනවා time for completion කියලා. ඔයගොල්ලන්ට මතක ඇති මම කිව්වා define terms වල තියෙනවා එක්තරා rules වගේක්. ඒක rule එකක් තමයි මෙතන තියෙන්නේ. Time for completion starts from capital T starts from capital C. නමුත් අර for කියලා කියන එකට අපි capital වචනයක් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මේ for කියන වචනේ ඊටාම වැදගත් තේරුමක් තියෙනවා. time for completion සහ time of completion කියන දෙකේ වෙනසක් තියෙනවා. අපි අනාගතය ගැන හිතලා කතා කරනවා නම් අපි හැමතිස්සෙම කියන්නේ for completion කියලා. මේ කාර්යය නිම කිරීම සඳහා ගතවන කාලය අපි ඇන්ටිසිපේට් කරන කාලය. නමුත් හරියටම කම්ප්ලීට් කරපු දවසට අපි කියන්නේ time of completion කියලා. ඒ අතර වෙනසක් තියෙනවා. ඒකට මේ හැම වචනයකම ඊටාම වැදගත්කමක් තියෙනවා define terms වල. So time for completion කියන එකේ කියලා තියෙන්නේ මොකක්ද? Means the time for completing the works or a section. එතකොට මෙතන කරුණු දෙකක් ගැන අපි කතා කරනවා. අපි දන්නවා sectional completion කියලා එකක් තියෙනවා. sectional completion එකේ තියෙන වැදගත්කම තමයි building 4ක් හදන්න ඕන project එකක එක building එකක් කලින් හදලා ඉවර කරන්න ඕන කියලා contract එකේ ලියලා තියෙනවා. ඒක මාස 12ක් ඇතුළත දෙන්න ඕන කියලා. ඉතුරු මාස 12 ඇතුළත තමයි අනිත් 3 දෙන්න ඕන කියලා. ඔතන දිනවා sectional completion කියන එක. එතකොට time for completion කියන එක අර section එකටත් අදාළ වෙනවා කියන එක තමයි කියන්නේ. එතන කියලා තියෙන්නේ පැහැදිලිවම කියලා තියෙනවා completing the works or the section කියලා. එතකොට මේ දෙකම එතනදී අදාළ වෙනවා. O කියන දෙයින් තමයි එතන කියන්නේ. ඒ දෙකම අදාළ වෙනවා කියන එක. අපි කුලක ගැන ඉගෙන ගත්තනේ. ඒක completion of the works වෙන්න පුළුවන්, completion of the section වෙන්න පුළුවන්. මේ දෙකේ ඕනම එකක් අපිට මෙතනදී ගන්න පුළුවන්. ඊළඟට අපි කියනවා under sub clause 8.2. මේකත් වැදගත් වෙනවා. time for completion කියන එක හරියට define වෙලා තියෙන්නේ. ඒකේ තියෙන යාන්ත්‍රණය මොකක්ද කියන එක හරියට හොවා දක්වලා තියෙන්නේ. මෙන්න මේ sub clause එකේ 8.2 කියන එකේ. ඊළඟට එතනින් එහාට යනවා as stated in the contract data. ඒකත් ඊටාම වැදගත්. contract data කියන එක අපි FIDIC 1999 version එකට ගියොත් එතනදී හඳුන්වන්නේ
appendix to the tender. නමුත් අපි SBD2 එකේ හඳුන්වන්නේ සහ FIDIC 2017 version එකෙත් හඳුන්වන්නේ මේකට contract data කියලා. හරි. එතකොට දැන් අර FIDIC බාල සහෝදරයත් එක්ක align වෙලා තියෙනවා මේ නියුන් සහෝදරයා. SBD2 කියන නියුන් සහෝදරයා. So මෙතනදී contract data වලදී පැහැදිලිවම කියලා තියෙනවා time for completion කියන එකට එක්තරා දින ගණනක්. ඉස්තනක් තියලා කියලා තියෙනවා days කියලා. days කියන එක අපි ඉස්සරහට යද්දී ඒකත් define වෙලා තියෙනවා. එතනදී අපිට තේරුම් ගන්න පුළුවන් මේ number of days මෙන්න මෙච්චර දින ප්‍රමාණයක් අවශ්‍යයි මේ කර්තව්‍ය නිම කරන්න. ඒක contractually binding. ඒක ගැන තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඒක තමයි මෙතනදී පැහැදිලිවම කියලා තියෙන්නේ as stated in the contract data. වෙන කිසිම තැනක time for completion ගැන අපිට කියන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම දැම්මොත් මෙතන duplication එකක් ඇති වෙනවා. මම දැකලා තියෙනවා සමහර specification වල පවා වැරදීමකින්ද මම දන්නේ නැහැ. ඔය time for completion කියන එක ලියලා තියෙනවා. එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ambiguity එකක් අඩු කරන්න හොඳම තැන තමයි standard form of contract එකේ specify කරලා තියෙනවා නම් මොකක් හරි document එකක්. අන්න ඒ කියන document එකේ ඒ අදාළ තැන විතරක් එම තැන ඒ අදාළ කරුණ අපි ඉදිරිපත් කරනවා නම් අපිට duplication අඩු වෙනවා, ambiguities අඩු වෙනවා, risks අඩු වෙනවා. එතනින් එහාට යනවා. එතන කියනවා contract data with any extension under subclause 8.4. extension of time for completion calculated from the commencement date. එතකොට මෙතන අපි පටන් ගන්න තැන තමයි commencement date කියන එක. commencement date එකේ ඉඳලා calculation එක කරගෙන යනකොට අර දින ගණන add කරාම contract data එකේ තියෙන දින ගණන add කරාම තමයි time for completion කියන එක define වෙන්නේ. ඒ period එක ගැන අපි කතා කරන්නේ completion date එක ගැන නෙවෙයි. එතෙන්දී තව පැහැදිලිම දෙයක් කියලා තියෙනවා extension of time clause එකේදී විතරයි time for completion එක වෙනස් කරන්න හැකියාවක් තියෙන්නේ. ඒකත් පැහැදිලිවම මෙතන කියලා තියෙනවා. ඊළඟට අපි යනවා හතරවෙනි define term එකට. හතරවෙනි define term එක කියන්නේ tests on completion කියලා. මේක හොඳට කියවලා බලුවම ඔයගලන්ට තේරෙයි contractor කිසියම් කර්තව්‍යයක් කළා අවසන් වෙලා ඒක employer-ට deliver කරද්දී ඒක හරියට function වෙනවා කියන එක test කරනවා. test කරනවා කියන එක ඔයගලන්ට මේ දවස්වල ඉතාම සාමාන්‍ය දෙයක්. අපි දන්නවා PCR test කියලා එකක් කරනවා නේ. PCR test කියන එකකින් අපි කරන්නේ අපිට කොරෝනා වෛරස් එක තියෙනවද නැද්ද කියලා හරියටම හඳුනා ගන්න පුළුවන් පරීක්ෂණයක්. ඒ පරීක්ෂණයෙන් පැහැදිලිවම clear cut කියනවා ඔබට කොරෝනා වෛරස් එක තියෙනවද එහෙමත් නැත්නම් කොරෝනා වෛරස් එක නැද්ද. සමහර exceptions තියෙනවා PCR පරීක්ෂණයට අහු වෙන්නේ නැති. ඒක ඊටාම කලාතුරකින් එන දෙයක්. නමුත් බොහෝ දුරට ඒක සාර්ථකයි. එතකොට මෙන්න මෙතන tests on completion කියලා කියන්නේ මේක ගොඩක් වෙලාවට එනවා අපි mechanical and electrical works ගත්තාම ඒවා හරියට function වෙනවද? chiller plant එක හරියට function වෙනවද? එහෙමත් නැත්නම් smart building system එක හරියට function වෙනවද කියලා test කරන්න ඕන. ඒ test කරන්න ඕන tests on completion. එතකොට on කියන වචනේදී පැහැදිලිවම තේරෙනවා complete කරන විට තමයි මේ දේ කරන්න ඕන. දැන් මෙතනින් එහාට තියෙනවා තව definition එකක් tests after completion කියලා. මේ tests after completion කියන එකේ SBD2 definition එක සහ FIDIC 1999 definition එක ගත්තාම ඒ දෙකේම පැහැදිලිවම කියලා තියෙනවා වරහන් ඇතුලේ if any කියලා. මොකද ඒකට හේතුවක් තියෙනවා. මේ අපි කතා කරන්නේ design and build contract එකක් ගැන නෙවෙයි. මේක works designed by the employer executed by the contractor. ගොඩක් වෙලාවට tests after completion කියන එක වැඩිපුර එන්නේ FIDIC yellow book එකේ තමයි මේක ගොඩක් වෙලාවට එන්නේ. FIDIC yellow book එකේ clause number 12 එකේ tests after completion ගැන සම්පූර්ණ විස්තරයක් තියෙනවා. නමුත් ඔයගොල්ලෝ කියවලා බැලුවොත් එහෙම SBD2 එකේ හෝ FIDIC 1999 version එකේ එකම එක තැනක විතරයි මේ tests after completion ගැන තියෙන්නේ. ඒ තියෙන තැනක් කියලා තියෙන්නේ except for tests after completion කියලා. tests on completion කියන sub clause එක ඇතුලේ තියෙනවා tests after completion කියන එක. නමුත් ඒක ගැන සවිස්තරාත්මකව දක්වලා නැහැ. මොකද හේතුව tests after completion කියන එක ගොඩක් වෙලාවට අපි building project එකක් වගේ ගත්තොත් තියෙන ප්‍රමාණය අඩු වෙනවා. මොකද හේතුව ඒ වෙනකොට building එකේ function වෙනවද? ඒ ඔක්කොම ටික හරියට බලනවා. නමුත්
අපි process and power type of contracts. එතන වර්ග දෙකක් තියෙනවා. process type of contracts, power types of contracts. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු chemical process එකක්. chemical process එකක් හරියට execute කරන project එකක ඒ chemical process එක දිගටම හරියට function වෙනවද කියලා බලන්න අපි complete කරපු දවසේ ඉඳලත් අපි check කරලා බලන්න ඕන මේක හරියට වෙනවද කියලා. tests after completion. එතකොට power plant එකක් තියෙන තැනකදී අපි power plant එකක තියෙන්නේ continuously එහෙමත් නැත්නම් වැරදීමකින් තොරව නිරතුරුවම එකම විදියට perform කරන්න ඕන. නැත්නම් power plant එකේ වැඩක් නැහැ. එතකොට tests after completion කියන එක process සහ power generated projects වලට වැඩියෙන් භාවිත වෙනවා. ඒක නිසා තමයි FIDIC yellow book එකේ මේක පැහැදිලිවම වෙනම clause එකක් යටතේ විස්තර කරලා තියෙන්නේ. නමුත් මෙතන පොඩි වෙනස්කමක් තියෙනවා. මෙතන අපි SBD 2 version එකේදී ගත්තොත් එහෙනම් මෙතන කියලා තියෙනවා tests after completion කියන එක specified in the contract and which are carried out in accordance with the provisions of the contract කියලා. නමුත් FIDIC 2017 version එකට ගියාම ඔයගොල්ලන්ට පෙනෙයි ඒකේ කියලා තියෙන්නේ as specified in the special provisions. Special provision කියලා කියන්නේ අපි particular conditions of contract කියලා කියන්නේ. අන්න ඒ tests after completion කියන එක standard form of contract එකේ ලියවිලා නැත්තම් කොහොමද කරන්න ඕන කියලා ඒක special provision වලින් cover කරලා තියෙනවා. නමුත් මේ FIDIC 99 version එකේ සහ SBD 2 එකේ එහෙම කියලා නැහැ. ඒකේ කියලා තියෙන්නේ contract එකේ කොතන හරි තියෙනවා නම් ගොඩක් වෙලාවට ඔක තියෙන specification එකේ. Specification එකේ කියලා තියෙනවා මොකක් හරි electrical or mechanical work එකක් complete කරලා තිබුණාට පස්සේ අවුරුදු දෙකකට පස්සේ මේක check කරන්න ඕන. අපි හිතමු lift එක check කරන්න ඕන අවුරුද්දකට පස්සේ. CCTV system එක check කරන්න ඕන අවුරුද්දකට පස්සේ. smart building system එක check කරන්න ඕන අවුරුද්දකට පස්සේ. ඕවා ලියවිලා තියෙනවා specification එකේ. නමුත් FIDIC 2017 version එකට ගියොත් එතන පැහැදිලිවම කියලා තියෙනවා special provision වල තියෙන එක තමයි බලන්න ඕන කියලා. එතකොට අපි හරියටම ලියලා තියෙනවා කොතනද මේක තියෙන්න ඕන කියලා. මොකද contract කියලා අපි ගත්තොත් එimhe contract එක ඇතුළේ documents ගොඩාක් තියෙනවා. ඕගොල්ලෝ ඒ පවුල ගැන බැලුවා. එතකොට අපි හරියටම direction එක දන්නේ නැත්නම් මුළු contract එක පුරාම එක බලන්නවට වඩා අපිට ලේසි එක තැනකට හරියට බලලා එතනින් ඒක guide කරනවා කොතනද යන්න ඕන කියලා. සමහරවිට special provision එකේ කියලා තියෙන්න පුළුවන් specification එකේ මෙන්න මේ sections වල මේ කියන අදාළ tests after completion කියන එක තියෙන්න පුළුවන් කියලා. ඒක තමයි මෙතන වැදගත් වෙන්නේ. ඊළඟට තියෙනවා define term එකක්. මොකක්ද ඒකෙන් කියන්නේ taking over certificate කියලා. මොකද්ද මේ taking over certificate කියලා කියන්නේ? taking over certificate කියලා කියන්නේ ඒ වචනේ තේරුමම අපි ගත්තොත් එහෙම taking over කියලා කියන්නේ employer බාර ගන්නවා කියලා. මොකද taking over certificate එකෙන් signify වෙන කරුණු කීපයක් තියෙනවා. අංක 1 තමයි taking over certificate එකේදී ඕගොල්ලෝ ඒ අදාළ නිම වෙච්ච කාර්යය බාර ගන්නවා. එතෙන්දී insurance එක පැවරෙනවා employer responsibility එක ගන්නවා. මේ අදාළ නිම වෙච්ච කාර්යය. අංක 2 තමයි retention එක release කරනවා. ඒ කියන්නේ අපි එක්තරා security එකක් තියාගෙන ඉන්නවා මේක complete කරනකම් කියලා. දැන් complete කරලා ඉවර නිසා ඒ retention එක අපිට release කරන්න පුළුවන්. එතකොට ඒක තමයි taking over certificate එකේ වැදගත්කම. අපි definition එකට යමු. ඒකේ තියෙනවා means a certificate issued under clause 10 employers taking over. එතකොට මේ clause එක ඇතුලේ taking over certificate එක ගැන සම්පූර්ණ විස්තරේ කතා කරලා තියෙනවා. completion certificate කියලා තිබුණා FIDIC earlier versions වල. නමුත් දැන් අපි ඒකට කියන්නේ taking over certificate එක කියලා. ඊළඟට තියෙනවා ඊටම වැදගත් දෙයක් defects notification period. මොකද්ද මේ defects notification period කියන්නේ? මොකද්ද මේ defects notification period එක කියන්නේ? defects notification period එක කියලා කියන්නේ අපි ඒ දවස්වල ඔකට කිව්වා maintenance period කියලා. defects liability period එක කියලා කිව්වා. නමුත් දැන් ඒක වෙනස් කරලා තියෙනවා. මෙන්න මේ period එක ඇතුළත අර finish කරපු works, complete කරපු works හරියට කරලා තියෙනවද කියන එක මොනිටර් කරන කාල සීමාවක් හැටියට තමයි අපි defects notification period කියලා කියන්නේ. ඊට අමතරව අපි යම් කාර්යයක් කරලා ඉවරනාට පස්සේ අපි හැමතිස්සෙම බලනවා මොනවද ඒකේ තියෙන after effects කියලා නම්. example එකක් ගත්තොත් එහෙම ඔයගොල්ලෝ එදිනෙදා ව්‍යායාම කරනවා නම් ඒ ව්‍යායාම කරලා ඉවර වෙලා ටිකක් වෙලා ඉඳලා බලනවා ශරීරයේ යම් කිසි වෙනසක් තියෙනවද? අපි rest කරන්න ඕනද? අපි stretching කරනවා. ඒ හැමදේම කරන්න හේතුව ඒ කාර්යය නිම වුණාට පස්සේ නිම වුණු විගසම සමහර වෙලාවට දේවල් appear වෙන්නේ නැති වෙන්න පුළුවන්.
පෙන්눔 කරන්නේ නැති වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් cracks. සමහර cracks තියෙනවා ටික කාලයක් ගියාට පස්සේ මේ crack එක ටික ටික develop වෙනවා. මොකද building එකේ load එක හරියට දරා ගන්න බැරි වුණොත් structural elements වලට ඒ structural elements එක සැරේට මේකට react කරන්න යන්නේ නැහැ. එක සැරේට මේකට ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ. ටිකක් කල් ගියාට පස්සේ තමයි ඔයගලන්ට දැනගන්න හම්බ වෙන්නේ මේක යම්කිසි වෙනසක් තියෙනවා කියලා. එතකොට ඒක නිසා මේ defects notification period එක පැහැදිලිවම තේරුම් ගන්න ඒක 1 year කියලා කොහෙවත් cast in concrete ලියවිලා නැහැ. ඔයගලන්ට ඒක වෙනස් කරන්න පුළුවන්. contract data වලට ගියොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. එක එක projects වලට defects notification period එක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ defects notification period එක වැඩි කරොත් එහෙම contractor මේක price කරන මේ document එක price කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. වැඩිපුර price කරන්න පුළුවන් defects notification period එක වැඩි වෙනවා. සරලයි. බොහොම සරලයි. නමුත් අපි සාමාන්‍යයෙන් පිළිගන්නේ අවුරුද්දක් ඇතුළත defects notification period එක complete කරන්න ඕනේ කියලා. ඊළඟට අපි යනවා තවත් ඉතාම වැදගත් දෙයක්. මේක ඔයගොල්ලෝ තේරුම් ගන්නම ඕන දෙයක්. මොකද්ද? performance certificate කියන එක. performance certificate එකේ තියෙන ඉතාම වැදගත් දෙයක් තමයි performance certificate එක issue කරාට පස්සේ contractor discharge වෙනවා works වල තියෙන යම් ගැටලු වලින්. ඒතකොට completion of the works කියන එක හරියටම signify වෙන්නේ performance certificate එක issue කරාට පස්සේ තමයි. ඒ performance certificate එක issue කරාට පස්සේ engineer පුළුවන් අද half of retention release කරන්න. ඊට පස්සේ අපි දෙනවා performance certificate එකක්. ඒ certificate එක කියන්නේ final completion of the works කියන එක. අපි මේ දවස්වල කතා කරනවා ඔකට defects notification, right? completion of the works කියලා. ඊළඟට අපි මේ පවුලේ තියෙන අන්තිම සමාජිකයා ඔයගොල්ලෝ හැමෝම දන්න සමාජිකයෝ දෙන්නෙක් මෙතනද කතා කරනවා day and year කියලා. ඔයගොල්ලෝ හොඳට බලන්න SPD 2 එකේ day කියන එක capital D වලින් තියෙන්නේ. year කියන එක capital Y වලින් තියෙන්නේ. නමුත් FIDIC 1999 version එකේ සහ 2017 version එකේ දෙකටම ගියාම ඔයගලන්ට පෙනෙයි day කියන එක simple වලින් තියෙන්නේ, year කියන එක simple වලින් තියෙන්නේ. මේක එක golden rule එකක් defined terms හඳුන්වන. ඒ defined term එකක තියෙන තේරුම ඒකේ English literal meaning එකටම සමාන නම් ඒක අමතරව emphasize කළ හුවා දැක්වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා simple D සහ simple Y කියලා භාවිත කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ. නමුත් capital D සහ capital Y කියලා දැම්මා කියලා වැරද්දක් වෙන්නේ නැහැ. නමුත් defined terms වල golden rule එකක් හැටියට එතන කියලා තියෙනවා. දේවල් complicate කරන්න අවශ්‍යතාවයක් නැහැ. day කියලා කියන්නේ මොකක්ද කියන එක පැහැදිලිවම කියලා තියෙනවා නම් ඒක එතන capital හෝ simple කියලා දාලා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් මෙතන definition එකේ තියෙනවා day means a calendar day කියලා. හරි. එතනදී capital D කියලා දාන එකේ අපිට වටිනකමක් තියෙනවා. මොකද day කියලා කිව්වහම day එක working day එකක් වෙන්නත් පුළුවන්. හරි. ඒ නිසා එතන වැදගත්කමක් තියෙනවා. නමුත් year කියන එක මෙතන කියලා තියෙන්නේ 365 days. දින 365. දැන් ඔයගොල්ලෝ හිතලා බලන්න අධික අවුරුද්දක් ගැන. හරි. අධික අවුරුද්දක ඔයගොල්ලෝ දන්නවා දින තියෙනවා 366ක්. එතකොට අධික අවුරුද්දක් කොහොමද year එකක් හැටියට define වෙන්නේ? මොකද මේක ඊටාම වැදගත් දෙයක්. time for completion කියන එක තියෙන්නේ number of days වලින්. අපි හිතමු අධික අවුරුද්දක් ඇතුළත් වෙච්ච කාල සීමාවක මේ contract එක කරලා ඉවර කරන්න අවශ්‍ය නම් අපිට අධික අවුරුද්දේ දාන්න වෙනවා 366ක් කියලානේ. එතකොට මම හිතනවා ඉදිරියට එන revision එකකදී amendment එකකදී මේක තව චුට්ටක් expand කරා නම් හොඳයි කියලා. year means 365 days, and 366 days for a leap year. මම හිතනවා ඉදිරියේදී එන revision එකකදී අපිට මේක කියන්න පුළුවන් year means 365 days except for leap years. එතනදී තවදුරටත් ඉදිරියට යනවා නම් 366 days for a leap year. එහෙම කිව්වොත් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් දැන් FIDIC 2017 version එකේදී අලුත් සමාජිකයෙක් හඳුන්වලා දීලා තියෙනවා මේ පවුලට month කියන එක. මොකද හේතුව සමහරවිට අපි months වලිනුත් කතා කරනවා contract එකේ language එකේදී. එතකොට month කියලා කියන්නේ එතන කියලා තියෙනවා a calendar month as per the Georgian calendar. මොකද මේ Georgian calendar කියලා කියන්නේ? ඔයගොල්ලෝ Google search එකක් කරලා බලුවොත් ඔයගලන්ට තේරෙයි ලෝකේ calendar වලක තියෙනවා 100කට කිට්ටු ප්‍රමාණයක්. Chinese calendar කියලා කියයි, Egyptian calendar කියලා කියයි, එක එක වර්ගයේ calendars තියෙනවා. ඒක නිසා ඒක පැහැදිලිව තේරුම් ගැනීමේ අවශ්‍යතාවයක්
ඇති වෙච්ච නිසා තමයි ජෝර්ජියන් කැලෙන්ඩර් කියලා කියන්නේ. අපි ඒකට කියනවා යුනිවර්සල් ජෝර්ජියන් කැලෙන්ඩර්. ඒක තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. ඔය ජනවාරි 1 වෙනිදායින් පටන් ගන්න දෙසැම්බර් 31 කින් ඉවර වෙන කැලෙන්ඩර් එක. අන්න ඒ කැලෙන්ඩර් මන්ත් එකක ගොඩක් වෙලාවට ජූලි මාසේ ගත්තොත් දවස් 31ක් තියෙනවා. ජූනි මාසේ ගත්තොත් දවස් 30යි තියෙන්නේ. එතකොට මේ අදාළ මාසයට අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. එතනත් ඒ මාසය ජෝර්ජියන් කැලෙන්ඩර් එකට අනුව කියලා කිව්වොත් එහෙම ඒ මාසය අදාළ වෙන්නේ මොන මාසෙටද? ඒකට අනුව number of days කියන එක අපි calculate කරන්න පුළුවන්. මම හිතනවා ඕගොල්ලන්ට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති මේ තුන්වෙනි පවුලේ සමාජිකයෝ ගැන. ඒ තුන්වෙනි පවුලේ සමාජිකයෝ තමයි ප්‍රොජෙක්ට් එකක් කම්ප්ලීට් කරන එක සම්බන්ධයෙන් කාලය පිළිබඳ නිර්ණායක කාලය පිළිබඳ key performance indicators ඉදිරිපත් කරන්න. අපි නැවතත් SPD2 සරලව සිංහලෙන් වැඩසටහනකින් හමු වෙමු. ආයුබෝවන්.